අපි ඩයෝඩ් යටතේ දෙවන වීඩියෝවෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ PN සංදි සහ ඩයෝඩ් නිර්මාණය පිළිබඳව. එතකොට අපි දැන් සාකච්ඡා කරමු මොකද්ද PN සංදියක් කියලා කියන්නේ මොකද්ද ඩයෝඩයක් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ පිළිබඳව සාකච්ඡා කරන කොටස ඊටාම වැදගත් වෙනවා ඉලෙක්ට්‍රොනික ලෝකයේ. ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ PN සංදි ආශ්‍රිතව තමයි බොහෝ විද්‍යුත් උපාංග නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා PN සංදිය පිළිබඳව අවබෝධයක් අපිට ඉතා වැදගත් වෙනවා. හරි. ඔයගොල්ලෝ නෝට් එක බලන්න තුන්වෙනි පිටුවේ PN සංදිය එහෙම නැත්නම් PN ජංක්ෂන් කියලා මාතෘකාවක් තියෙනවා. ඒක අපි සාකච්ඡා කරමු. ඔබට රූප සටහනක් එක්ක විස්තරයක් දීලා තියෙනවා. දැන් PN සංදියක් කොහොමද හදාගන්නේ? එතකොට අපි න්‍යායාත්මකව මෙහෙමයි කතා කරන්නේ. P වර්ගයේ අර්ධසන්නායක කැබැල්ලක් සහ N වර්ගයේ අර්ධසන්නායක කැබැල්ලක් එකිනෙක ස්පර්ශ කරනවා. එතකොට එහෙම ස්පර්ශ කරපු ඒ සමස්ත කොටසකට අපි කියනවා PN සංදියක් කියලා. දැන් ඇත්තටම ප්‍රායෝගිකව ඔහොම නෙවෙයි අපි කරන්නේ. එක අර්ධසන්නායක කැබැල්ලක් අරගෙන ඒකේ එක පැත්තක් P වර්ගයේ වන ලෙසත් අනිත් පැත්ත N වර්ගයේ වන ලෙසත් මාත්‍රණය කිරීම මගින් තමයි PN සංදි නිර්මාණය කරන්නේ. කැබලි දෙකක් එකිනෙකට තියලා නෙවෙයි. ඒක අපි න්‍යායාත්මකව කතා කරාට එහෙම නෙවෙයි ඇත්තටම කරන්නේ. අපි බලමු නෝට් එක. සංසුද්ධ අර්ධසන්නායකයක දෙපස P වර්ගයේ සහ N වර්ගයේ අර්ධසන්නායක කොටස් දෙකක් ඇතිවනසේ මාත්‍රණය කර ඇති පද්ධතියක් PN සංදියක් ලෙස හඳුන්වනවා. එතකොට P වර්ගයේ N වර්ගයේ වන ලෙස එකම සංසුද්ධ අර්ධසන්නායක කැබැල්ලක් මාත්‍රණය කරලා තියෙනවා. ඒතර එහෙම පද්ධතියකට අපි කියනවා PN සංදියක් කියලා. ඉලෙක්ට්‍රොනික ලෝකයේ වැදගත් සොයා ගැනීම වන්නේ මේ. ඒතර මේ PN සංදි වලින් තමයි අනෙකුත් විද්‍යුත් උපාංග නිර්මාණය වෙලා තියෙන නිසා වැදගත් සොයා ගැනීම වෙන්නේ PN සංදිය. දැන් අපි බලමු මේකේ අභ්‍යන්තරයේ මෙහෙම වුණාම මෙහෙම පද්ධතියක් සකස් කරාම මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මෙසේ PN සංදිය සෑදුණු විගසම එක් එක් ප්‍රදේශවල ඇති බහුතර වාහක අනෙක් පෙදෙසට ප්ලවණය වේ. එතකොට දැන් ඔයගොල්ලෝ කල්පනා කරන්න P වර්ගයේ අර්ධසන්නායක කොටසක තියෙනවා බහුතර වාහක ලෙස කුහර. N වර්ගයේ අර්ධසන්නායක කැබැල්ලක තියෙනවා බහුතර වාහක ලෙස ඉලෙක්ට්‍රෝන. දැන් ඉලෙක්ට්‍රෝන අඩංගු වැඩිපුර ඉලෙක්ට්‍රෝන අඩංගු කොටසකුත් වැඩිපුර කුහර අඩංගු කොටසකුත් එකිනෙක සමීපයේ තිබ්බොත් ඒගොල්ලෝ කැමති ඉලෙක්ට්‍රෝන කුහර වලට ගිහිල්ලා උදාසීන වෙන්න. ඉතින් ඒ නිසා එක් එක් ප්‍රදේශවල තියෙන බහුතර වාහක වන ඉලෙක්ට්‍රෝන සහ කුහර මොකද්ද වෙන්නේ? ගමන් කරන්න පටන් ගන්නවා. මෙතන මේ ආරෝපණවල චලනයට අපි යොදා ගන්න විශේෂිත පදය තමයි ප්ලවණය. ඔබට මතක ඇති අපි ධාරා විද්‍යුතයේදී කතා කරා ඉලෙක්ට්‍රෝන ප්ලවණය වෙනවයි කියලා. ඒ යටතේනේ අපි කතා කරේ ප්ලාවිත ප්‍රවේගය කියලා පදයක් මතක ඇති ඔබට. ඒ වගේ ඉලෙක්ට්‍රෝන වල අහඹු චලිතයත් පවත්වා ගනිමින් කුහරවල අහඹු චලිතයත් පවත්වා ගනිමින් ඉලෙක්ට්‍රෝනයි කුහරයි දෙපසට ප්ලවණය වීම සිද්ධ වෙනවා. ඊළඟට මෙම ප්ලවණය සිදුවන්නේ සංදිය දෙපස කුඩා ප්‍රදේශයක වරහන් ඇතුලේ තියෙන මයික්‍රෝමීටර එකක විතර ප්‍රදේශයක විතරයි කියලා. එතකොට මේ ප්ලවණය සිද්ධ වෙන්නේ දැන් N පැත්තේ තියෙන සියලුම ඉලෙක්ට්‍රෝන ටික යන්න උත්සාහ කරාට හැබැයි යන්න පුළුවන් වෙන්නේ කුඩා ප්‍රදේශයක තියෙන ඉලෙක්ට්‍රෝන වලට විතරයි. මේ සංදිය සමීපයේ තියෙන කුඩා ප්‍රදේශයක තියෙන ඉලෙක්ට්‍රෝන වලට විතරයි. අනිත් පැත්තේ කුහර තියෙනවා. කුහර එක චූටි ප්‍රදේශයකට ඒ කියන්නේ සංදිය සමීපයේ තියෙන චූටි කුඩා ප්‍රදේශයක තියෙන කුහර විතරයි අනිත් පැත්තට ගමන් කරන්න පෙළඹෙන්නේ. ඒවත් විතරයි ගමන් කරන්නේ. මෙම ප්‍රදේශය තුල ප්ලවණය වන ඉලෙක්ට්‍රෝන හා කුහර එකිනෙක උදාසීන වන අතර. ඒතර මෙහෙම ආපු ඉලෙක්ට්‍රෝනයි කුහරයි මොකද්ද වෙන්නේ? එකිනෙකින් උදාසීන වෙනවා. උදාසීන වන අතර එමගින් එම ප්‍රදේශයේ නිදහස් ආරෝපණ වලින් තොර ප්‍රදේශයක් බවට පත් වේ. එතකොට
එහෙම එක පැත්තක තිබ්බ කුහරයි අනිත් පැත්තේ තිබ්බ ඉලෙක්ට්‍රෝනයි යම් කුඩා ප්‍රදේශයක දෙපැත්තට මාරු වුණාට පස්සේ ඒ ප්‍රදේශයේ නිදහස් ආරෝපණ වාහක වලින් තොර ප්‍රදේශයක් බවට පත් වෙනවා. මේකේ පැහැදිලිව මතක තියාගන්න නිදහස් ආරෝපණ වාහක වලින් තොර ප්‍රදේශයක්. නිදහස් ආරෝපණ වාහකයි ආරෝපණ වලින් තොර ප්‍රදේශයක් නෙවෙයි නිදහස් ආරෝපණ වාහක වලින් තොර ප්‍රදේශයක් බවට පත් වෙනවා. රූපේ පෙන්වා ඇති ලෙස ඇතිවන මෙම ප්‍රදේශය දැන් උගලන්ට ඒ රූප සටහනේ මැද පෙන්නලා තියෙනවා. ඒ ප්‍රදේශය ඒකට අපි කියනවා විශේෂිත නමක් නම් දෙකක් විතර භාවිත කරනවා. සමහර අය හායිත ස්තරය කියලා කියනවා සිංහලෙන්. සමහර අය හීන ස්තරය කියලා කියනවා. හායිත ස්තරය එහෙම නැත්නම් හීන ස්තරය කියලා කියන ඉංග්‍රීසියෙන් ඩිෆ්ලෙක්ෂන් ලේයර්ස් කියලා අපි හඳුන්වනවා. මේ හේතුවෙන් PN සංදිය අසල කුඩා ප්‍රදේශයක රූපේ දැක්වෙන ආකාරයට විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වේ. දැන් ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න නිදහස් ආරෝපණ වාහක වලින් තොර ප්‍රදේශයක කොහොමද විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙන්නේ? ඒතර විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙන්න ආරෝපණ තියෙන්න ඕනනේ. දැන් මම මීට කලින් කිව්වේ නිදහස් ආරෝපණ වාහක වලින් තොර ප්‍රදේශයක් වුණාට ආරෝපණ වලින් තොර ප්‍රදේශයක් නෙවෙයි. ඔබ දන්නවා P පැත්තේ අර න්‍යෂ්ටිය එහෙම නැත්නම් ඒ ඉලෙක්ට්‍රෝන එහෙම නැත්නම් කුහර සකස් වූ ඒ පරමාණුව ආරෝපිත වෙලා දැන් තියෙන්නේ නේද? ඊළඟට N පැත්තේ තියෙන මේ පරමාණු ආරෝපණය වෙලා තියෙන. මොකද ඉලෙක්ට්‍රෝන අයින් වුණාට පස්සේ න්‍යෂ්ටියේ එහෙම නැත්නම් මේ පරමාණුවේ ආරෝපණයක් ඇති වෙලා තියෙන්නේ. එතකොට ඔබ දන්නවා P ප්‍රදේශයේ තියෙන ඒ ස්ථිතික එහෙම නැත්නම් චලනය නොවන ආරෝපණ එහෙම නැත්නම් න්‍යෂ්ටි එහෙම නැත්නම් පරමාණු ඒවා ඍණ ලෙසයි ආරෝපණය වෙලා තියෙන්නේ. ඊළාට N ප්‍රදේශයේ තියෙන ඒවා ධන ලෙසයි ආරෝපණය වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ස්ථිතික ආරෝපණ චලනය නොවන ආරෝපණ හේතු කොටගෙන මොකද්ද වෙන්නේ? විද්‍යුත් ක්ෂේත්‍රයක් නිර්මාණය කරනවා. එතකොට මේ විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාව මොකද්ද? අපි දන්නවා විද්‍යුත් ක්ෂේත්‍රයක දිශාව ඔබට රූප සටහනේත් ඒක පැහැදිලිව පෙන්නලා තියෙනවා. ධන ආරෝපණයක ඉඳලා ඍණ ආරෝපණයක් දෙසට තමයි විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාව වෙන්නේ. එතකොට මේ විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාව N ප්‍රදේශයේ පැත්තේ ඉඳලා P ප්‍රදේශයේ පැත්තට වෙනවා. එතකොට N ප්‍රදේශයේ පැත්තේ ඉඳලා P ප්‍රදේශයේ පැත්තට තමයි විද්‍යුත් ක්ෂේත්‍රය සකස් වෙලා තියෙන්නේ. එතකොට මේ විද්‍යුත් ක්ෂේත්‍රය අපි දන්නවා ආරෝපණ මත බල ඇති කරන්න හේතු වෙනවා. විද්‍යුත් ක්ෂේත්‍රයක් ආරෝපණ මත බල ඇති කරන්න හේතු වෙනවා. දැන් අපි හිතමු විද්‍යුත් ක්ෂේත්‍රය තියෙන දිශාවට ධන ආරෝපණයක් ආවොත් ඒ ධන ආරෝපණය මොකද්ද වෙන්නේ? ඒ විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවට බල ඇති කරලා විද්‍යුත් ක්ෂේත්‍රය මගින් එයාව තල්ලු කරන්න පෙළඹෙන විද්‍යුත් ක්ෂේත්‍රයට සමාන්තර දිශාවට. ඍණ ආරෝපණයක් આવොත් විරුද්ධ දිශාවට බල ඇති කරලා විරුද්ධ පැත්තට චලනය කරන්න පෙළඹෙනවා. ඉතින් ඔන්න ඔක තමයි සිද්ධ වෙන්නේ. දැන් අපි බලමු අර බහුතර වාහක N ප්‍රදේශයේ තියෙන ඉලෙක්ට්‍රෝන දැන් ඉලෙක්ට්‍රෝනයක් ආවොත් එහෙම බැරි වෙලාවත් මෙන්න මේ හීන ස්තරයට විද්‍යුත් ක්ෂේත්‍රය තියෙන්නේ එයාව අනිත් පැත්තට P ප්‍රදේශයට තල්ලු කරන ආකාරයට නෙවෙයි ආපහු N ප්‍රදේශයට තල්ලු කරන ආකාරයට. ඒ නිසා බහුතර වාහක වලට චලනය වීමට බාධාවක් මේකෙන් සකස් කරනවා. දැන් අපි හිතමු P ප්‍රදේශයේ තියෙන බහුතර වාහක වන කුහරයක් ආවයි කියලා. එතකොට මේ කුහරය මත බලය නිර්මාණය වෙන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවට. ඒ කියන්නේ P ප්‍රදේශයේ පැත්තටමයි. එතකොට කුහරයකට N ප්‍රදේශය දක්වා ගමන් කිරීමට බාධාවක් ඇති කරනවා මෙන්න මේ විද්‍යුත් ක්ෂේත්‍රය. දැන් අපි දන්නවා අපි මේ කතා කරේ බහුතර වාහක පිළිබඳවනේ. බහුතර වාහක වලට අමතරව ඔය ප්‍රදේශවල තියෙන අල්පතර වාහකනේ. නැත්නම් සුළුතර වාහක දෙනවා. දැන් සුළුතර වාහකයක් ගැන හිතමු. N ප්‍රදේශය කියලා කියන්නේ වැඩිපුර ඉලෙක්ට්‍රෝන තියෙන ප්‍රදේශයක්. එතකොට ඒකේ අඩුවෙන් තියෙන කුහර. එතකොට අල්පතර වාහක වෙන්නේ කුහර. දැන් කුහරයක් හදිසියවත් මේ අපි හිතමු විද්‍යුත් ක්ෂේත්‍රයේ තියෙන නැත්නම් හීන ස්තරයට ආවයි කියලා. කුහරයක් ආවොත් කුහරය මත බල නිර්මාණය කරන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයට සමාන්තරව. ඒ කියන්නේ එයාව P ප්‍රදේශයට තල්ලු කරන ආකාරයට තමයි බල සකස් වෙන්නේ. ඒ කියන්නේ මේ විදිහට අල්පතර වාහක ආවොත්
එයාව තල්ලු කරලා අනිත් පැත්තට යවන්න. එහෙම නැත්නම් විරුද්ධ පැත්තට යවන්න පොළඹවනවා. දැන් අපි හිතමු P ප්‍රදේශයේ තියෙන්නේ බහුතර වාහක කුවර. ඒ ප්‍රදේශයේ අල්පතර වාහක වෙන්නේ ඉලෙක්ට්‍රෝන. දැන් ඉලෙක්ට්‍රෝනයක් විද්‍යුත් ක්ෂේත්‍රයට ආවයි කියලා හිතන්නකෝ. එහෙම නැත්නම් හීනස්තරයට ආවයි කියලා හිතන්නකෝ. මේ හීනස්තරයට ආපු විද්‍යුත් ඉලෙක්ට්‍රෝනය මොකද්ද වෙන්නේ? ඉලෙක්ට්‍රෝනය මත බල ඇති කරන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවට නෙවෙයි විරුද්ධ දිශාවට. එතකොට එයාව තල්ලු කරන්න පෙළඹෙනවා N ප්‍රදේශයට. ඒ කියන්නේ P ප්‍රදේශයේ තිබ්බ අල්පතර වාහක N ප්‍රදේශයට තල්ලු කරන්න මේ විද්‍යුත් ක්ෂේත්‍රය සපෝට් කරනවා, සහයෝගයක් දක්වනවා. එතකොට බහුතර වාහකවල චලනයට බාධාවක් ඇති කරනවා. ඒ වගේම අල්පතර වාහකවල චලනයට සහයෝගයක් දක්වනවා. මෙන්න මේ අල්පතර වාහකවල චලනය අපි හඳුන්වනවා විශේෂ වචනයකින්. අපි ඒකට කියනවා විසරණය කියලා. විසරණය කියලා කියනවා. බහුතර වාහක ප්ලවණය සිද්ධ වෙන්නේ, අල්පතර වාහක විසරණය සිද්ධ වෙන්නේ. ඒතර මේ විසරණය වීම සිද්ධ වෙනවා මෙන්න මේ ආයත ස්තරය තුලින්. මේ නිසා එක් අවස්ථාවකදී සංදිය අල්පතර වාහක විසරණය වන ශීඝ්‍රතාවයේ ගතික සමතුලිත අවස්ථාවකට එළඹේ. එතකොට P ප්‍රදේශයේ තියෙන අල්පතර වාහක N ප්‍රදේශයට යනවා, N ප්‍රදේශයේ තියෙන බහුතර වාහක P ප්‍රදේශයට එනවා. එතකොට ඒ විදිහට මේ චලනය ගතික සමතුලිත අවස්ථාවකට පත් වෙනවා. එතකොට මෙහෙම ගතික සමතුලිත අවස්ථාවකට පත් වුණාට පස්සේ සංදිය අසල ස්ථාවර විභව අන්තරයක් සකස් වෙනවා. මේ සංදියේ නැත්නම් මේ හීනස්තරය තියෙන මේ ප්‍රදේශය තුල ස්ථාවර විභව අන්තරයක් ඇති වෙනවා. මෙන්න මේ ආයත ස්තරයේ ඇතිවෙන මේ විභව අන්තරයට අපි විශේෂ නමක් දෙනවා විභව බාධකය කියලා. විභව බාධකය. මොකද මේ විභව බාධකයේ බාධකය අපි බැරියර් එකක් කියලා කියනවා. මේ බැරියර් එකක් බාධකයට. එතකොට මේ විභව බාධකය මොකද මේ විභව බාධකේ බහුතර වාහක වලට බහුතර වාහක වල ප්ලවණයට බාධා වෙන විභවාන්තරයක් තමයි පිළියෙල වෙන්නේ. එතකොට ඒ විදිහට අපි කියන එකට විභව බාධකේ වෝල්ටේජ් බැරියර් කියලා කියනවා ලෙස හැඳින්වෙන්නේ. එතකොට ස්ථාවර විභවාන්තරය හැම Pn සංදියක් සඳහාම යම් නිශ්චිත අගයන් තියෙනවා. එතකොට දැන් අපි බලමු සිලිකන් වලින් නිර්මාණය කරපු Pn සංදියක් නම් ඒ Pn සංදියේ ආයත ස්තරයේ විභව බාධකය අපි වෝල්ට් වලින් මැනලා විද්‍යාඥයෝ හොයලා තියෙනවා. ඒක 0.7ක් වෝල්ට් වලින්. ඊළඟට ජර්මේනියම් වලින් නිර්මාණය කරපු Pn සංදියක් සඳහා මේ විභව බාධකය වෙන්නේ වෝල්ට් 0.3ක්. දැන් අපි ධාරා විද්‍යුතයේදී කතා කරා යම් ප්‍රතිරෝධයක් එහෙම නැත්නම් සන්නායකයක් තුලින් ධාරාවක් ගලනවා නම් දෙකලවර විභවාන්තරය අපි දන්නවා ධාරාවට අනුලෝමව සමානුපාතිකයි. හැබැයි මෙන්න මේ Pn සංදියේ මොන ධාරාවක් ගැලුවත් මොන ධාරාවක් ගැලුවේ නැතත් විභවාන්තරය විභව බාධකය වෙනවා. ඒක තමයි තියෙන විශේෂත්වය. එතකොට විභව බාධකය හැම වෙලාවෙම නිශ්චිත අගයක් වෙනවා. ඒක ධාරාව අනුව වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ වගේ අවස්ථාවක ඕම්ගේ නියමය යොදන්න බැරි වෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි Pn සංදි ඉලෙක්ට්‍රෝනික ලෝකයේ නිර්මාණය කරලා තියෙන්නේ. දැන් අපි මින් ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ Pn සංදිවල භාවිත පිළිබඳව. ඊළඟට සාකච්ඡා කරන්නේ ඩියෝඩ් එහෙම නැත්නම් ඩයෝඩ් ඉංග්‍රීසියෙන් අපි ඩයෝඩ් කියලා හඳුන්වන සිංහලෙන් අපි ඩයෝඩ් කියලා කියනවා ඩියෝඩ් කියලා කියනවා. ඉතින් වැඩිපුර භාවිත කරන්නේ නැහැ ඩියෝඩ් කියන එක. ඩයෝඩ් කියන එක තමයි වැඩිපුර භාවිත කරන්නේ. එතකොට මේක කලින් විස්තර කරන ලද එක Pn සංදියකට අපි කියනවා සංදි ඩයෝඩයක්. එහෙම නැත්නම් සංදි ඩියෝඩයක් කියලා කියනවා. එහි P වර්ගයේ අර්ධසන්නායක කොටසට සම්බන්ධ අග්‍රය. එතකොට P වර්ගයේ කොටසට සම්බන්ධ අග්‍රය අපි හඳුන්වනවා ඇනෝඩය කියලා. ඇනෝඩය කියලා කියනවා. N වර්ගයේ කොටසට සම්බන්ධ අග්‍රයට අපි කියනවා කැතෝඩය කියලා. එතකොට Pn සංදියක් සංදි දියෝඩයක් බවට පත් වෙනවා එක Pn සංදියක් ගත්තාම. එතකොට මේ සංදි දියෝඩේ නැත්නම් සංදි ඩයෝඩේ අග්‍ර දෙකක් භාවිතයේ තියෙනවා. මොකද්ද? P වර්ගයේ කොටසට සම්බන්ධ අග්‍රයට අපි කියනවා ඇනෝඩය කියලා.
N වර්ගයේ කොටසට සම්බන්ධ අග්‍රයට අපි කියනවා කැතෝඩය කියලා. එතකොට රූප සටහනක් ඔයගොල්ලන්ට දීලා තියෙනවා. ඊළඟට ඒකට අනුරූපව පරිපත සටහනක් පෙන්නලා තියෙනවා. ඔබ දැන් මින් ඉදිරියට ඩයෝඩ අඳිනකොට අපිට බොහෝ විට වැදගත් වෙන්නේ පරිපත සංකේතය. එතකොට මේ පරිපත සංකේතය කොහොමද අපි පෙන්වන්නේ? එතකොට ඇනෝඩයේ පැත්තේ ත්‍රිකෝණයකුත් කැතෝඩයේ පැත්තේ ඉරකුත් වන ලෙස පරිපත සටහන තමයි අපි පෙන්වන්නේ. මේක තමයි පරිපත සංකේතය ඩයෝඩයකට අදාළව. දැන් අපි බලමු මෙහෙම සකස් කරගත්තු මේ ඩයෝඩයක ඊළඟට විද්‍යුත් ක්ෂේත්‍රයට අදාළ තීව්‍රතාවය කොහොමද වෙනස් වෙන්නේ, ඊළඟට ආරෝපණය කොහොමද වෙනස් වෙන්නේ, ඊළඟට විභව අන්තරය කොහොමද වෙනස් වෙන්නේ කියන කාරණේ. ඩයෝඩයක් නැඹුරු කර නොමැති අවස්ථාවක එහි ඇනෝඩය හා කැතෝඩය එකිනෙකට සම්බන්ධ කරන ලද්දේයි සිතන්නේ. එතකොට ඩයෝඩයක් නැඹුරු කරන්නේ නැතුව මේ නැඹුරු කිරීම හා සම්බන්ධයෙන් ඉදිරියේදී කතා කරනවා. ඩයෝඩයක් අපි හිතමු ඇනෝඩයයි කැතෝඩයයි සාමාන්‍ය වයර් එකකින් සම්බන්ධ කරා කියලා. මීට යතදී විස්තර කරන ලද පරිදි බහුතර වාහකවල ප්ලවනය නිසා ආයත ස්තරයේ සකස් වී ඇති බැවින් විද්‍යුත් ක්ෂේත්‍රයක් ගොඩනැගී ඇත. දැන් අපි දන්නවා ආයත ස්තරය තුල විද්‍යුත් ක්ෂේත්‍රයක් සකස් වෙලා තියෙනවා. ඒ විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාව වෙන්නේ N ප්‍රදේශයේ පැත්තේ ඉඳලා P ප්‍රදේශයේ පැත්තට නේද? මෙම විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාව එක් එක් ප්‍රදේශයේ වූ අල්පතර වාහක මත බල ඇතිවීම නිසා ඒවා බාහිර පරිපථය හරහා චලනය වීමට පෙළඹේ. ඒකට අර ඔබට මතක ඇති බහුතර වාහක වලට යම් බාධාවක් ඇති කර අල්පතර වාහක විසරණය වීම වර්ධනය කරනවා, සපෝට් එකක් දෙනවා, සහයෝගයක් ලබා දෙනවා. ඒ නිසා දැන් බාහිරින් වයර් එකක් සම්බන්ධ කරලා තියෙන නිසා මෙහෙම ගමන් කරපු අල්පතර වාහක මේ කම්බිය හරහා බාහිර ඒ මාර්ගය හරහා ගමන් කිරීමට චලනය වීමට පෙළඹෙනවා. එවිට සන්ධි ඩයෝඩයක ආයත ස්තරය තුළ විද්‍යුත් ක්ෂේත්‍රය ආරෝපණය හා විභවයේ වෙනස් වන අයුරු පහත ප්‍රසාර වලින් දැක්වේ. එහෙම ගලා යනකොට කොහොමද විද්‍යුත් ක්ෂේත්‍රයට අදාළ තීව්‍රතාවය වෙනස් වෙන්නේ? ඒක තමයි පළවෙනි ප්‍රසාරයේ පෙන්නලා තියෙන්නේ. ඔබට පේනවා ඇති වම් පැත්තේ ඍණ ආරෝපිත අචල ආරෝපණ ටිකක් තියෙනවා. දකුණු පැත්තේ ධන ආරෝපිත අචල ආරෝපණ ටිකක් තියෙනවා. මේවර නියස්ටියම් නැත්නම් පරමාණු වලින් නිර්මාණය කරපේවා. ඒතර විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ක්‍රමානුකූලව වැඩි වෙලා මැදදී හරියට මේ සංදියේදී පරිමාගයක් වෙලා නැවත අඩු වෙලා ශූන්‍ය වෙනවා. ඊළාට ආරෝපණ වල ස්වභාවය අපි දන්නවා. ආරෝපණ වාහක අර නිදහස් ආරෝපණ වාහක නොමැති වුණාට යම් ප්‍රමාණයක් අර විසරණයේ හේතු කොටගෙන යම් අල්පතර වාහක වලින් ආරෝපණ ප්‍රමාණයක් තියෙනවා. ඒවා එක කොහොමද ආරෝපණය වෙනස් වෙන්නේ? එතකොට ඍණ ආරෝපිත ප්‍රදේශයේ ඍණ ආරෝපණ රැසක් තියෙනවා. ඊළඟ ධන ආරෝපණ ප්‍රදේශයේ ධන ආරෝපණ රැසක් තියෙනවා. එතකොට ඒවයි ස්වභාවය එකත් උපරිම වෙලා ආපහු අඩු වෙලා බිඳුව වෙලා ආය උපරිම වෙලා. එතකොට මේ ඍණ ධන ස්වභාවය නිසා තමයි ප්‍රසාරයේ දෙපැත්තට ඇඳලා පෙන්නලා තියෙන්නේ. ඒතර මේ විදිහට පහළට ප්‍රසාරයක් සහ ඉහළට ඔය විදිහට ප්‍රසාරයක් ලැබෙනවා. ඊළාට විභවය එහෙම නැත්නම් විභව අන්තරය කොහොමද වෙනස් වෙන්නේ කියන කාරණය. එතකොට මේකෙදි මේ පැත්තේ ඍණ මේ පැත්තේ ධන ආරෝපණ තියෙනවා. එතකොට මේ ඍණ සහ ධන ආරෝපණ මගින් ඇති කරන විභව අන්තරයක් අපි කතා කරා විභව බාධකය කියලා. එතකොට මේ විභව බාධකය මේ පැත්තේ ඍණ ආගයක් මේ පැත්තේ ධන ආගයක්. එතකොට මේ අතරේ ක්‍රමානුකූලව වැඩි වෙන අගයක් විදිහට ඔන්න ඔය විදිහට අපිට පෙන්වන්න පුළුවන්. මේක සමහර අවස්ථාවල මේක ටිකක් වක්‍ර බවකින් ඇඳලා පෙන්නලා තියෙනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට A level syllabus එකේදී මෙන්න මේ ප්‍රසාර කොටස මේ මැද තියෙන ප්‍රසාර කොටස සරල රේඛීය ප්‍රසාර කොටසක් හැටියට සලකන. ඇත්තටම සරල රේඛීය නැහැ. ඒක වක්‍රාකාරයි ටිකක්. ඒ විදිහට අපි අඳිනවා. ඒතර මේ ප්‍රසාර තුනක් ඔබ දැන සිටිය යුතුයි. ඊළඟට අපි සාකච්ඡා කරමු ඩයෝඩයක් කොහොමද නැඹුරු කරන්නේ. ඩයෝඩයක් කොහොමද නැඹුරු කරන්නේ? මොකද්ද මේ නැඹුරු කිරීම කියලා කියන්නේ? ඒතර අපි ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී කතා කරන ඉලෙක්ට්‍රොනික උපාංග බොහෝමයක් ඒවා නැඹුරු කරන්න ඕන. මොනවද මේ නැඹුරු කිරීම කියලා කියන්නේ? ඉලෙක්ට්‍රොනික උපාංගයක් හදලා ඒ ඉලෙක්ට්‍රොනික උපාංගය ක්‍රියාත්මක වීම සඳහා ක්‍රියා කිරීම සඳහා නිසි අන්දමින් ක්‍රියා කරවීම සඳහා
එයාව සම්බන්ධ කරන්න ඕන ආකාර තියෙනවා. එතකොට ඒවට අපි කියනවා නැඹුරු කිරීම කියලා. එතකොට ඒවට විභවාන්තර විභව ලබා දෙන්න වෙනවා. ධාරා ලබා දෙන්න. එතකොට මේවට අපි කියනවා නැඹුරු කිරීම කියලා. සංදි දියෝඩයකට බාහිර ධාරා සැපීමක් පහත දැක්වෙන ක්‍රම දෙකක් යටතේ සම්බන්ධ කරන්න පුළුවන්. පළවෙනි එක තමයි අපි ඩයෝඩයේ ඇනෝඩයට සැපයුම් වෝල්ටීයතාවයේ ධන අග්‍රය සම්බන්ධ කරනවා. ඊළාට කැතෝඩයට සැපයුම් වෝල්ටීයතාවයේ ඍණ අග්‍රය සම්බන්ධ කරනවා. එතකොට ඇනෝඩයට ධන වන විදිහටත් කැතෝඩයට ඍණ වන විදිහටත් වෝල්ටීයතා සැපයීම සම්බන්ධ කරාම අපි කියනවා ඩයෝඩය පෙර නැඹුරු වෙනවයි කියලා. ඩයෝඩය පෙර නැඹුරු වෙනවයි කියලා කියනවා. එතකොට ඊළඟ ආකාරය තමයි ඩයෝඩයේ ඇනෝඩයට සම්බන්ධ කරන්න පුළුවන් වෝල්ටීයතා සැපීමේ ඍණ. ඊළඟට ඩයෝඩයේ කැතෝඩයට සම්බන්ධ කරන්න පුළුවන් වෝල්ටීයතා සැපීමේ ධන. එතකොට එහෙම සම්බන්ධ කරාම අපි කියනවා ඩයෝඩය පසු නැඹුරු වෙනවයි කියලා. පෙර නැඹුරු වෙනවයි කියලා කියනවා ඇනෝඩයට ධන, කැතෝඩයට ඍණ. ඇනෝඩයට ඍණ, කැතෝඩයට ධන විදිහට සම්බන්ධ කරාම අපි කියනවා පසු නැඹුරු වෙනවයි කියලා. එතකොට මේ පෙර නැඹුරු වීම, පසු නැඹුරු වීම තමයි අපි මෙන්න ඉදිරියට සාකච්ඡා කරන්නේ. එතකොට පෙර නැඹුරු වීමට අපි ඉංග්‍රීසියෙන් කියනවා forward bias වෙනවයි කියලා. ඊළඟට පසු නැඹුරු වීමට ඉංග්‍රීසියෙන් අපි කියනවා reverse bias වෙනවයි කියලා. එතකොට මේ වචන දෙකත් යම් ප්‍රමාණයකට දැනගෙන ඉන්නවා නම් හොඳයි. දැන් අපි මේකෙදි බලමු ඩයෝඩයක් කොහොමද පෙර නැඹුරු වෙන්නේ. එතකොට මේ පෙර නැඹුරු වීමට අදාළව මොකක්ද අභ්‍යන්තරයේ සිද්ධ වෙන්නේ? ඒ පිළිබඳව අවබෝධයක් අපිට අවශ්‍ය වෙනවා. හරි, ඊළඟ මාතෘකාව තමයි ඩයෝඩය පෙර නැඹුරු වී ඇති අවස්ථාව. එතකොට ඩයෝඩය පෙර නැඹුරු වෙලා තියෙන අවස්ථාව අපි කොහොමද විස්තර කරන්නේ? එතකොට ඔබට පරිපතයේ රූප පරිපත සටහනකුත් ඊළඟට අභ්‍යන්තර ව්‍යුහය පෙන්වන්න රූප සටහන් දෙකකුත් පෙන්නලා තියෙනවා. දැන් බලන්න වම් පැත්තෙම තියෙන පරිපත සටහන. මේ පරිපත සටහනේ බාහිර වෝල්ටීයතා සැපයීම පෙන්වන්න කෝෂයකුත් ඊළඟට ඩයෝඩයේ පරිපත සංකේතයත් පෙන්නලා තියෙනවා. එතකොට ත්‍රිකෝණය කියලා කියන්නේ ඇනෝඩය. එතකොට ඇනෝඩයට සම්බන්ධ කරලා තියෙන්නේ වෝල්ටීයතා සැපීමේ ධන. ඊළඟට කැතෝඩය කියන්නේ ඉර. එතකොට ඒකට සම්බන්ධ කරලා තියෙන්නේ වෝල්ටීයතා සැපීමේ ඍණ. එතකොට මේ විදිහට සම්බන්ධ කරාම අපි කිව්වා පෙර නැඹුරු වෙනවයි කියලා. එතකොට අභ්‍යන්තර ව්‍යුහය පෙන්වන රූප සටහනක් තමයි දකුණු පැත්තේ පෙන්නලා තියෙන්නේ. ඊට පහළින් පෙන්නලා තියෙනවා විද්‍යුත් ක්ෂේත්‍රවල ස්වභාවය. එතකොට මේ විද්‍යුත් ක්ෂේත්‍ර දැන් අපි බලමු වෝල්ටීයතා සැපීම සහ ආයත ස්තරයේ විද්‍යුත් ක්ෂේත්‍ර නිසා මෙන්න මේ විද්‍යුත් ක්ෂේත්‍ර දෙක කොයි පැත්තටද ඇති වෙන්නේ. අපි දන්නවා මෙතන NP කියලා පැත්ත මාරු කරලා තියෙන එක පොඩ්ඩක් හොඳට බලන්න. එතකොට ආයත ස්තරයේ විද්‍යුත් ක්ෂේත්‍රය ඇති වෙන්නේ N ප්‍රදේශයේ ඉඳලා P ප්‍රදේශයේ පැත්තට. එතකොට E1 කියලා ඔබට පෙන්වලා තියෙන්නේ ආයත ස්තරයේ විද්‍යුත් ක්ෂේත්‍රය. ඊළඟට බාහිර වෝල්ටීයතා සැපීම සම්බන්ධ කරන්නේ කැතෝඩයට ඍණයි ඇනෝඩයට ධනයි වන විදියට. ඒ නිසා බාහිර ඒ වෝල්ටීයතා සැපීම මගින් නැවත විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති කරන ඒ විද්‍යුත් ක්ෂේත්‍රය කොහෙටද E1 දිශාවට විරුද්ධයි. කියන්නේ P ප්‍රදේශයේ ඉඳලා N ප්‍රදේශයට. එතකොට ඔබ දන්නවා දැන් විද්‍යුත් ක්ෂේත්‍ර දෙකක් මේ විදිහට තිබ්බොත් එහෙම අන්තිමට මේවා දෛශික රාශි එක විද්‍යුත් ක්ෂේත්‍රයක් බවට පත් වෙනවා. එතකොට ඔබ හිතන්න තරමක් විශාල විද්‍යුත් ක්ෂේත්‍රයක් සහ තරමක් කුඩා විද්‍යුත් ක්ෂේත්‍රයක් දෙපැත්තට තිබ්බොත් මොකද්ද වෙන්නේ? සපලාගේ විශාල විද්‍යුත් ක්ෂේත්‍රයේ පැත්තට සංප්‍රයුක්තගේ ක්‍රියා කරන්න එහෙම නැත්නම් ඇති වෙනවා. ඉතින් ඒක තමයි මේකෙදිත් වෙන්නේ. E1 හා E2 එකිනෙකට ප්‍රතිවිරුද්ධ වේ. මේ නිසා බාහිර සැපයීම මගින් ආයත ස්තරයේ විද්‍යුත් ක්ෂේත්‍රය දුර්වල කරයි. ඒ නිසා ආයත ස්තරය පටු වේ. එතකොට මෙන්න මේ ආයත ස්තරය මත අර බාහිරින් ඇති කරපු වෝල්ටීයතා සැපයීම නිසා ඇති කරපු ඒ බලපෑම නිසා මොකද්ද වෙන්නේ? ඒ ආයත ස්තරය එකිනෙකින් බොහොම පටු කරන්න පොළඹවන. මොකද හේතුව එයා බොහොම අඩුයි බාහිර සැපීමේ වෝල්ටීයතාවය නිසා ඇති කරන විද්‍යුත් ක්ෂේත්‍රය
සාපේක්ෂව ප්‍රබලයි. එතකොට ඒ නිසා එයා පටු වෙන්න පෙළඹෙනවා. එතකොට දැන් ඔයගොල්ලෝ හිතන්න ආයත ස්තරය තමයි බහුතර වාහකවල චලනයට බාධාව වෙලා තිබෙන්නේ. මොකද අර නිදහස් ආරෝපණ වාහක වලින් තොර ප්‍රදේශයක් නිර්මාණය වුන නිසා බහුතර වාහක වලට චලනය වීම, ප්ලවනය වීම අවහිර කරලායි තිබ්බේ. එතකොට ඒක පාටු වුණාම මොකක් වේද? යතුරු විවෘත කර ඇති විට එක් එක් ප්‍රදේශවල බහුතර වාහක මෙන්ම අල්පතර වාහක පෙර සඳහන් කළ ආකාරයට ප්ලවනය හා විසරණයට භාජනය වේ. ඊළඟට යතුරු සංවෘත කළ මොහොතේ කෝෂයේ ධනාග්‍රයට සම්බන්ධ P ප්‍රදේශයේ වූ අල්පතර වාහක වන ඉලෙක්ට්‍රෝන සියල්ල ධනාග්‍රයේ ඇදගනී. ඒතර මේක ඉතා වැදගත්. දැන් මොකද්ද වෙන්නේ? ස්විච් එක දැන් මේකේ ස්විච් එකක් අපි අර දෙවෙනි රූප සටහනේ ස්විච් එකක් තියෙනවා ඒකල හිතන්න. ඒ ස්විච් එක ඕන් කරපු ගමන් මොකද්ද වෙන්නේ කියන කාරණය තමයි අපි කතා කරන්නේ. එතකොට යතුරු සංවෘත කළ ඕන් කරපු මොහොතේම කෝෂයේ ධනාග්‍රයට සම්බන්ධ P ප්‍රදේශයේ තියෙන මොනවද අල්පතර වාහක ඉලෙක්ට්‍රෝන කියන ඒවා මොකද්ද කරන්නේ? ධනාග්‍රයට ඇද ගන්න. ඒ විදිහටම අනිත් පැත්තේ ඍණාග්‍රයට සම්බන්ධ කරලා තියෙනවා N ප්‍රදේශය. ඒතර N ප්‍රදේශයේ අල්පතර වාහක කුවර ඒගොල්ලෝ සියල්ලම ඍණාග්‍රයට ඇද ගන්නවා. ඒතකොට මේකේ ප්‍රතිඵලයක් විදිහට එක් එක් ප්‍රදේශයේ බහුතර වාහකවල ඝනත්වය ඉහළ යනවා. දැන් ඔබට තේරෙනවා අල්පතර වාහක කලින් තිබ්බ ඒ අල්පතර වාහක සම්පූර්ණයෙන්ම දැන් ධනාග්‍රයයි ඍණාග්‍රයයි ලබා ගත්තා. ඒක ධනාග්‍රයයි ඍණාග්‍රයයි ලබා ගත්තාම අල්පතර වාහක දැන් එක් එක් ප්‍රදේශවල බහුතර වාහකවල ඝනත්වය මොකද්ද වෙන්නේ? ඉහළ ගිහිල්ලා තියෙනවා. එවිට ආයත ස්තරය පළල සැලකිය යුතු තරම් අඩු වන බැවින්. දැන් ආයත ස්තරය තරමක් පළලට තිබ්බනම් දැන් මොකද වෙන්නේ? අර අල්පතර වාහක ඇදලා ගත්තට පස්සේ මේ ආයත ස්තරයේ පළල තරමක් අඩු වෙනවා. පටු වෙනවයි කියලා කිව්වේ ඒකයි. අඩු වන බැවින් වාහක සඳහා සංදි විභවය අර බහුතර වාහක වලට පැවතිච්ච ඒ සංදියේ තිබ්බ විභවය බාධාව මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. එවිට සංදි බාධක විභවය ඇත්තේ ඒ තුලින් බහුතර වාහක හේතු කොටගෙන ධාරාවක් ඇති වෙයි. එතකොට බහුතර වාහක වලට හැකියාව තියෙනවා ධාරාවක් ඇති කරන්න. බාහිර වෝල්ටේජ සැපීමේ විභව අන්තරය Pn සංදියේ විභව බාධකයේ VBට සමාන වන තුරු පෙර නැඹුරු යුද ඩයෝඩ් තුලින් ධාරාව නොගලන්නේ කිතා වැදගත් කාරණයක්. දැන් අපි හිතමු බාහිර වෝල්ටේජ සැපීම විචල්්‍ය වෝල්ටේජ සැපීම. එතකොට අපි මේක සිලිකන් කියලා හිතමුකෝ. එතකොට අපි හිතමු බාහිර වෝල්ටේජ සැපීමේ වෝල්ටීයතාවය ලබා දීලා තියෙන්නේ වෝල්ට් 0.1ක්. නමුත් විභව බාධකයේ තියෙන වෝල්ට් 0.7ක්. එතකොට 0.1කින් ඇති කරන විද්‍යුත් ක්ෂේත්‍රය ප්‍රබල වෙන්නේ නැහැ. ආයත ස්තරය පටු කරලා ආයත ස්තරය හරහා බහුතර වාහක චලනය කරන්න. ඒ නිසා පෙර නැඹුරුව තමයි. හැබැයි පෙර නැඹුරුව උනත් ධාරාව යන්නේ නැහැ. එතකොට අපි හිතමුකෝ බාහිර වෝල්ටේජ සැපීමේ 0.2ක් දුන්නා. එතකොට 0.2 ප්‍රමාණවත් වෙන්නේ 0.7ක අර විද්‍යුත් ක්ෂේත්‍රයේ බිඳ දමලා ඒ පැත්තට ආරෝපණ බහුතර වාහක යවන්න. ඒ නිසා ඒත් යන්න ඒ විදිහට 0.7ක් වුණොත් යාන්තමින් යන්න පටන් ගන්නවා. ඊට වඩා වැඩි වුණාට පස්සේ තමයි බහුතර වාහකවල ප්ලවනය සිද්ධ වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න පෙර නැඹුරු වුණාම සෑම විටම ධාරාව යන්නේ නැහැ. පෙර නැඹුරු වුණත් විභව බාධකයට සමාන වෙනකම් මොකද වෙන්නේ? ධාරාව ගලාගෙන යන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඉතා වැදගත් වෙනවා. මෙම අවස්ථාවට ළඟා වූ විගසින් සංදිය තුලින් ධාරාවක් ගලයි. ගලා යන ධාරාව කවරක් වුවද ඩයෝඩේ විභවාන්තරය VBට එහෙම නැත්නම් අපි කියනවා විභව බාධකයට වෝල්ටේජ් බැරියර් එකට සමාන වෙනවා. ඒවා මීට කලින් කිව්වා වගේ සිලිකන් වලින් නිර්මාණය කළ තියෙනවා නම් 0.7යි වෝල්ට්, ජර්මනියම් වලින් නිර්මාණය කළ තියෙනවා නම් 0.3යි වෝල්ට් වෙනවා. ඒතර ඒක තමයි මේකේ ස්වභාවය විස්තර කිරීම. මේක ඔබ දැන සිටිය යුතුයි. ඒක ඉතා වැදගත් වෙනවා. හරි. ඊළඟට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඩයෝඩයක ලාක්ෂණික වක්‍ර. මොනවද මේ ඩයෝඩයක ලාක්ෂණික වක්‍ර? ඩයෝඩයක් හා සම්බන්ධයෙන් ඩයෝඩය පෙර නැඹුරු කිරීමට අදාළව ඒ පෙර නැඹුරුවේදී විභවාන්තරයට ඉදිරිව ධාරාවේ විචලනය වීමට අපි කියනවා පෙර නැඹුරු ලාක්ෂණිකය. ඊළඟට පසු නැඹුරුවේදී විභවාන්තරයට එදිරිව ධාරාවේ ප්‍රස්ථාරයට අපි කියනවා පසු නැඹුරු ලාක්ෂණිකය කියලා. මෙන්න මේ
ඩයෝඩයක ලාක්ෂණික කියලා කියන්නේ පෙර නැඹුරුවට අදාළවත් පසු නැඹුරුවට අදාළවත් විභවාන්තරයයි ධාරාවයි අතරේ ප්‍රස්ථාරය. ඒතර මෙන්න මේ පිළිබඳව අපි හොඳින් දැන සිටිය යුතුයි. ඩයෝඩයක් ඉදිරි නැඹුරුවේ හෝ පසු නැඹුරුවේ පවත්වා ගනිමින් එහි දෙකලවට විචලනය වන වෝල්ටේජතාවයක් යොදා ඩයෝඩය තුලින් ගලන ධාරාව මැන ප්‍රස්ථාරගත කළ විට ඕනෑම ඩයෝඩයක් බොහෝ සෙයින් සමාන ගුණ සහිත පොදු ආකාරයක් ලැබෙනවා. මේක තමයි තා වැදගත් දේ. ඒතර ඕනෑම ඩයෝඩයක් ගත්තොත් ඒ ඕනෑම ඩයෝඩයක විභවාන්තරය ධාරාව කියන අගයන් අරගෙන ප්‍රස්ථාර ඇඳලා බලුවොත් ඒ ප්‍රස්ථාර බොහෝමයක් ඒවා එකිනෙකට සමානයි, එකිනෙකට බොහෝ සෙයින් සමාන ගුණ පෙන්වනවායි කියලා කියනවා. ඒතර ඒවා විද්‍යාඥයෝ විද්‍යාගාරවලදී කරලා බලලා ඇඳලා තියෙනවා. එය ඩයෝඩයක ලාක්ෂණික වක්‍රය ලෙස හඳුන්වයි. ඒ සඳහා යොදාගත හැකි පරිපථයක් පහත දැක්වේ. ඒතර මේ පරිපථය ඔබට පේනවා වෝල්ට් 12 සැපයීමක් තියෙනවා. ඊළාට අපි දන්නවා විභව බෙදනයක් හරහා මේ විභවය අඩු වැඩි කරලා ගන්න පුළුවන්. ඊළඟට ඩයෝඩයක් තියෙනවා. ඒ ඩයෝඩේ විභවාන්තරය මනින්න වෝල්ට් මීටරයක් දාලා තියෙනවා. ඊළඟට ඩයෝඩේ තුලින් ධාරාව මනින්න මිලි ඇමීටරයක් දාලා තියෙනවා. ඊළඟට මේකේ ආරක්ෂාව ගැන හිතලා ඕම් 100 ප්‍රතිරෝධයක් දාලා තියෙනවා වොට් එක. ඒතර මේ පරිපථය යොදා ගන්න පුළුවන් අපිට ඩයෝඩයක ලාක්ෂණික වක්‍රය ලාක්ෂණික වක්‍ර දෙකක් පෙර නැඹුරු සහ පසු නැඹුරු කියලා කතා කරනවා. ඒතර ඒක ලබා ගන්න අපිට පුළුවන් මෙන්න මේ පරිපථය යොදා ගන්න. දැන් අපි බලමු ඩයෝඩයක් පෙර නැඹුරු අවස්ථාවට අදාළව ධාරාව සහ වෝල්ටීයතාවය අතර ප්‍රස්ථාරය එහෙම නැත්නම් විභවාන්තරයට එදිරිව ධාරාවේ ප්‍රස්ථාරය මොකද්ද ලාක්ෂණිකය මොකද්ද කියලා. එතකොට ඩයෝඩයක් අපි මේක පරීක්ෂණාගාරයේ කළ යුතු පරීක්ෂණයක්. එතකොට මේකෙදී ඔයගොල්ලෝ මතක තියාගන්න අපි විවිධ විභවාන්තරාගයන් වැඩි කරමින් වෙනස් කරමින් ධාරාගයන් මැනලා ඒවා ප්‍රස්ථාරගත කිරීම තමයි සිද්ධ කරන්නේ. එතකොට අපි ඩයෝඩයකට ආරම්භයේදී විභවාන්තරය ශූන්‍යාගයක් ලබා දෙනවා. ශූන්‍යාගයක් ලබා දීලා අපි බලනවා ධාරාවක් ලැබෙනවද. එතකොට ධාරාව ලැබෙන්නේ නැහැ. ඊළඟට වෝල්ටීයතාවය වැඩි කරනවා දශමයක් විතර. එතකොට දශමයකට අදාළව 0.1 වෝල්ට් විතර වැඩි කරනවා. ඒකට අදාළව ධාරාවක් යනවද නැහැ. ඒ විදිහට 0.2ක් විතර වැඩි කරනවා. ඒ විදිහට වැඩි කර කර ධාරාගයන් මනින්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ විදිහට ප්‍රස්ථාරයක් අපි ඇඳොත් එහෙම ආරම්භයේදී අපි හිතමු සිලිකන් එකක් ගත්තේ. එතකොට බිඳුවේ ඉඳලා 0.7 දක්වා එහෙම නැත්නම් එයාගේ විභව බාධකය දක්වා මොකද්ද වෙන්නේ? ධාරාව ගලාගෙන යන්නේ නැහැ. විභව බාධකයට සමීප වෙනකොට මොකද්ද වෙන්නේ? කුඩාවට ධාරාව ගලන්න පටන් ගන්නවා. ඊට පස්සේ විභව බාධකයට වඩා වැඩි වෙනකොට සැලකිය යුතු තරමේ විශාල ධාරාවක් එක්වරම ගලා යන්න පටන් ගන්නවා. ඒතර මේ විදිහේ ලාක්ෂණික වක්‍රයක් තමයි පෙර නැඹුරු අවස්ථාවට අදාළව ලැබෙන්නේ. ඔබ මේක මතක තියාගත යුතුයි. ඊළඟට දකුණු පැත්තේ රූප සටහනේ පෙන්නලා තියෙනවා විවිධ උෂ්ණත්ව වලට අදාළව ඩයෝඩයක් සඳහා ඇඳපු ඒ වගේ ලාක්ෂණික වක්‍ර තුනක්. එතකොට ඔබ දන්නවා උෂ්ණත්වය අනුව ඒ ඩයෝඩය තුල තියෙන බහුතර වාහකවල එහෙම නැත්නම් අල්පතර වාහකවල ප්‍රමාණ අඩු වැඩි වෙනවා. ඒ නිසා ඒකත් එක්ක විචලනය වීම තමයි දකුණු පැත්තේ ප්‍රස්ථාරය පෙන්නලා තියෙන්නේ. අපිට අපේ විෂය නිර්දේශයේ උෂ්ණත්වයත් එක්ක විචලනය වන ආකාරය අධ්‍යයනය කරන්න නැහැ. හරි අපි ඊළඟට බලමු ඩයෝඩයක් පසු නැඹුරු වී ඇති අවස්ථාව මොකක්ද කියලා. ඔබට පෙන්නලා තියෙනවා රූප සටහනක් පරිපථ සටහනක් දෙකක් පෙන්නලා තියෙනවා. ඒතර අපි ඒක විස්තර කරගමු. ඉස්ලාම් පරිපථ සටහන ඔබට පේනවා වෝල්ටීයතා සැපයීමේ ධන අග්‍රයට ඩයෝඩේ කැතෝඩයයි සම්බන්ධ වෙලා තියෙන්නේ. වෝල්ටීයතා සැපයීමේ ඍණ අග්‍රයට ඩයෝඩේ ඇනෝඩයයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතර මේකට අපි කියන්නේ පසු නැඹුරු අවස්ථාව කියලා. දැන් මේ පසු නැඹුරු අවස්ථාවේ මොකද්ද වෙන්නේ? මේම අවස්ථාවේ ආයත ස්තරයේ විද්‍යුත් ක්ෂේත්‍රය E1 අපි දන්නවා N ප්‍රදේශයේ ඉඳලා P ප්‍රදේශයේ දෙසට තමයි ඒක නිර්මාණය වෙන්නේ. බාහිර වෝල්ටීයතා සැපීම නිසා ඇති කරන විද්‍යුත් ක්ෂේත්‍රයත් N ප්‍රදේශයේ ඉඳලා P ප්‍රදේශයේ දෙසට තමයි නිර්මාණය කරන්නේ. දැන් ඔබ හිතන්න විද්‍යුත් ක්ෂේත්‍ර දෙකක් එකම දිශාවට තිබ්බොත් ඒ දෙකම නිසා ඇති කරන සංප්‍රයුක්ත විද්‍යුත් ක්ෂේත්‍රය වඩා වැඩි අගයක් බවට පත් වෙනවා.
එතකොට මෙතන හායිත ස්තරයට ඇති කරන බලපෑම වැඩි නිසා මොකද්ද කරන්නේ? හායිත ස්තරයේ පළල වැඩි කරගන්නවා. ඒක තමයි මේකෙදි වෙන්නේ. මේකී බාහිර සැපීම මගින් හායිත ස්තරයේ තවදුරටත් පුළුල් කරන අතර එක් එක් කොටසේ බහුතර වාහක අනෙක් ප්‍රදේශයට ප්ලවනය වීම දුර්වල කරයි. ඒතර හායිත ස්තරයේ පළල් වෙන්න බහුතර වාහක වලට ප්ලවනය වීමට ඉඩ දෙන්නේ නැහැ. ඒක නිසා ඊටාම දුර්වල කරනවා ප්ලවනය වීම. මේ නිසා පසුනැඹුරුවේදී PN සංදිය තුලින් බහුතර වාහක හේතු කොටගෙන ධාරාවක් ඇති විය නොහැකියි. ඒතකොට ඒක ඊටාම වැදගත් වෙනවා. පසුනැඹුරුවේදී බහුතර වාහක නිසා ධාරාවක් ඇති වෙන්නේ නැහැ. ඒක තවදුරටත් අපි පැහැදිලි කරගමු. ඊළඟ පිටුවේ 6 වෙනි පිටුවේ ඔයගොල්ලෝ රූප සටහන් එක පෙන්නලා තියෙනවා. පළවෙනි පරිපතේ යතුරක් තියෙනවා. ඒතකොට මේ යතුර විවෘත කර ඇති විට එක් එක් ප්‍රදේශවල බහුතර වාහක මෙන්ම අල්පතර වාහක පෙර සඳහන් කළ ආකාරයට ප්ලවනය හා විසරණයට භාජනය වේ. යතුර සංවෘත කළ මොහොතේ කෝෂයේ ධනාග්‍රයට සම්බන්ධ. දැන් කෝෂයේ ධනාග්‍රයට සම්බන්ධ වෙලා තියෙන්නේ N ප්‍රදේශනේ. ඒතර N ප්‍රදේශයේ තියෙන බහුතර වාහක ඉලෙක්ට්‍රෝන මොකද්ද වෙන්නේ? ඒ කෝෂයේ ධනාග්‍රයට ඇදලා ගන්නවා. ඊළාට අනිත් පැත්තෙන් සම්බන්ධ වෙලා තියෙනවා P වර්ගයේ කොටසට සම්බන්ධ වෙලා තියෙන්නේ ඍණ. එතකොට ඒකේ බහුතර වාහක වෙන්නේ ධන. එතකොට මේ ධන ආරෝපණ වාහක ටික ඔකෝම ඇදලා ගන්නවා වෝල්ටේජ් සැපීමේ ඍණාග්‍රයට. එතකොට දැන් ඉතිරි වෙන්නේ ඔබට පේනවා දෙවෙනි රූප සටහනේ පෙන්නලා තියෙනවා. ඉතිරි වෙලා තියෙන්නේ P ප්‍රදේශයේ තියෙන අල්පතර වාහකයි N ප්‍රදේශයේ තිබ්බ අල්පතර වාහකයි. එතකොට P ප්‍රදේශයේ තිබ්බ බහුතර වාහක ධන දැන් නැති නිසා දැන් බහුතර වාහක බවට පත් වෙලා තියෙනවා ඉලෙක්ට්‍රෝන. ඊළාට N ප්‍රදේශයේ තිබ්බේ බහුතර වාහක ඉලෙක්ට්‍රෝන දැන් ඉලෙක්ට්‍රෝන නැති නිසා ඒ පැත්තේ බහුතර බවට පත් වෙලා තියෙනවා මොනවද? කුහර. එතකොට මේ විදිහට මේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට මොකද්ද වෙන්නේ? අල්පතර වාහක පමණක් ඉතිරි වෙලා ආයත ස්තරයේ පළල සැලකිය යුතු තරම් විශාල වෙනවා. එතකොට පසුනැඹුරුවේදී එක් එක් ප්‍රදේශයේ තිබූ අල්පතර වාහක PN සංදිය හරහා මනාව විසරණය වෙනවා. එතකොට මේ අල්පතර වාහක වලට චලනය වීමට බාධාව තවදුරටත් අඩු වුණාට බහුතර වාහක කිසිසේත්ම යන්නේ නැහැ. අල්පතර වාහක හේතු කොටගෙන මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයේ කුඩා ධාරාවක් ගමන් කරාට බහුතර වාහක හේතු කොටගෙන ධාරාවක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ අල්පතර වාහක හේතු කොටගෙන විසරණය කියන සංසිද්ධිය යටතේ ගමන් කරන ඒ ධාරාවට අපි කියනවා කාන්දු ධාරාව කියලා. කාන්දු ධාරාව අපි කියනවා ලීකේජ් කරන්ට් එකක් කියලා. ඒතර මේක සාමාන්‍ය මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණය. ඒතර මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණය කියලා කියන්නේ ඉතාම කුඩා ධාරා. ඉතාම කුඩා ධාරා. මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයේ ධාරා අපේ ශරීරයේ අපි දන්නවා පණිවිඩ හුවමාරුවටත් මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයේ ධාරා තමයි යවන්නේ. ඒතර ඒ මගින් ලොකු කාර්යයක් මේකේ සිද්ධ කරන්න බෑ. ඉතාම කුඩා ධාරාවක් එක නොගිනිය හැකි තරම්. එතකොට ඒකට අදාළව ලාක්ෂණික වක්‍රය පසුනැඹුරුවේදී ලාක්ෂණික වක්‍රය තමයි ඊළඟට ඇඳලා පෙන්නලා තියෙන්නේ. ඔබට පේනවා ඇති ඒක I සහ V අතර ප්‍රස්ථාරය. එතකොට මුලින්ම පසුනැඹුරුවේදී පසුනැඹුරු වෝල්ටේජතාවය වැඩි කරගෙන යනවා. නමුත් වැඩි කරගෙන ගියාට ධාරාවක් ගලන්නේ නැහැ. හැබැයි යම් අවස්ථාවකට යම් අගයකට වඩා වැඩි වුණාට පස්සේ එකවරම ධාරාවක් ගලන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවක වෙනත් ඩයෝඩ සෙනර් ඩයෝඩ ඇර වෙනත් ඩයෝඩ විනාශ වෙලා යනවා පිච්චිලා යනවා කියලා කියනවා. එතකොට මේ y අක්ෂයේ I උතන මිලි ඇම්පියර්ස් වලින් අරගෙන ඇන්දොත් තමයි ඔය විදියට එන්නේ. මයික්‍රෝ ඇම්පියර් වලින් අරගෙන ඇන්දොත් කාන්දු ධාරාව අපිට පෙන්වන්න පුළුවන්. ඒක තමයි දෙවෙනියට ඇඳපු ප්‍රස්ථාරයෙන් පෙන්නලා තියෙන්නේ. මේම අවස්ථාවේ ප්‍රස්ථාරයේ පරිමාණය ගෙන ඇත්තේ මයික්‍රෝ ඇම්පියර් පරිමාණයට. ඒක දෙවෙනි ප්‍රස්ථාරයට වළංගු කාරණයක්. දැන් අපි ඊළඟට සාකච්ඡා කරන්නේ ඩයෝඩයක් සඳහා IV ලාක්ෂණිකය. ඒ කියන්නේ පෙර නැඹුරුවේදීත් පසු නැඹුරුවේදීත් කියන දෙකේදීම ලාක්ෂණික වක්‍රය තමයි අපි සාකච්ඡා කරන්නේ. එතකොට පෙර නැඹුරුවේදී අපි දන්නවා විභව බාධකයට සමාන වෙනකන් ධාරාව ගලන්නේ නැහැ. පසු නැඹුරුවේදී යම් අගයක් දක්වා ධාරාව ගලන්නේ නැහැ. ඉතින් එහාට ගියොත් එහෙම විභවාන්තරය පිච්චිලා යනවා. සැලකිය යුතු විශාල ධාරාවක් ගලාගෙන යනවා. ඒතර මේ විදිහේ වක්‍රයක් අර වක්‍ර දෙකේ එකතුවක් තමයි අවසානයේ අපිට දකින්න හම්බ වෙන්නේ. ඩයෝඩේ සඳහා විභවාන්තරයට එදිරිව ධාරාවේ I ප්‍රසාරය මෙන්න මේ ප්‍රසාර දෙකේ එකතුවෙන් ලබා ගන්න පුළුවන්. ඒතර පෙර නැඹුරුව සඳහා අපි ගන්නෙ පරිමාණයක් විදිහට මිලි ඇම්පියර් පරිමාණයක්. පසු නැඹුරුවේදී ගන්නෙ මයික්‍රෝ ඇම්පියර්
පරිමාණයක්. ඒක අපි දැනගෙන ඉන්න ඕන. ඊළඟට අපිට ඉතා වැදගත් වෙනවා පරිපූර්ණ ඩයෝඩයක් කියන්නේ මොකක්ද කියන කාරණය. එතකොට පරිපූර්ණ ඩයෝඩයක් සහ තාත්වික ඩයෝඩයක් අතර වෙනසක් තියෙනවා. අපි ප්‍රායෝගික ලෝකයේ භාවිත කරන ඩයෝඩ වලට අපි කියනවා තාත්වික ඩයෝඩ. අපි න්‍යායාත්මකව සාකච්ඡා කරන ඩයෝඩ වලට අපි කියනවා පරිපූර්ණ ඩයෝඩ. පරිපූර්ණ ඩයෝඩයක් කියලා කියන්නේ විභව බාධකය බිඳුව වෙන ඩයෝඩයකට. විභව බාධකය බිඳුව වෙන ඩයෝඩයකට අපි කියනවා පරිපූර්ණ ඩයෝඩයක් කියලා. තවද එහි පසුකුළු වෝල්ටීයතාවය අපරිමිත වේ. අපි දන්නවා අර පසු නැඹුරුවේදී ගන්න පුළුවන් උපරිම වෝල්ටීයතාවයට අපි කියනවා පසු කුළු වෝල්ටීයතාවය. peak inverse voltage. පසු කුළු වෝල්ටීයතාවය. එතකොට මේ පසු කුළු වෝල්ටීයතාවය අපරිමිත අගයක් වෙනවා. පරිපූර්ණ ඩයෝඩයක් නම් VB බිඳුවයි විභව බාධකය බිඳුවයි පසු කුළු වෝල්ටීයතාවය අනන්තයයි අපරිමිත අගයක් වෙනවා. නමුත් තාත්වික ඩයෝඩයක් සඳහා විභව බාධකය සඳහා පරිමිත අගයක් තියෙනවා. ඊළාට පසු කුළු වෝල්ටීයතාවය සඳහා පරිමිත අගයක් තියෙනවා. ඒක ඉතා වැදගත් වෙනවා. එතකොට ඔබට ප්‍රස්ථාර දෙක පෙන්නලා තියෙනවා. පළවෙනි ප්‍රස්ථාරය තාත්වික පරිපූර්ණ ඩයෝඩයක් සඳහා, දෙවෙනි ප්‍රස්ථාරය තාත්වික ඩයෝඩයක් සඳහා. එතකොට පළවෙනි ප්‍රස්ථාරයේ y අක්ෂය ළඟින්ම ඉහළට එන්න පටන්ගෙන තියෙනවා. ඒ කියන්නේ විභව බාධකයේ බිඳුව වෙලා තියෙනවා. අනිත් පැත්තේ පහළට ප්‍රස්ථාර කොටසක් ඇඳලා නැහැ. ඒ කියන්නේ පසු කුළු වෝල්ටීයතාවයක් පෙන්නලා නැහැ. ඒක අනන්තය දක්වාම තියෙනවා. ඊළඟට තාත්වික ඩයෝඩය සඳහා දෙවෙනි ප්‍රස්ථාරය ඒකේ විභව බාධකය අපිට පරිමිත අගයක් විදිහට පෙන්නලා තියෙනවා. ඊළඟට පසු කුළු වෝල්ටීයතාවයක් පරිමිත අගයක් විදිහට පෙන්නලා තියෙනවා. ඒතර මේ විදිහට අපිට පුළුවන් තාත්වික සහ පරිපූර්ණ ඩයෝඩ සඳහා වක්‍ර දෙක අපිට සාකච්ඡා කරන්න. ඊළඟට බලමු පසු කුළු වෝල්ටීයතාවය පිළිබඳව. එතකොට ඔබට මතක ඇති පසු නැඹුරුවේදී යම් පසු නැඹුරුවට ලබා දෙන වෝල්ටීයතාවයේ උපරිම අගයකදී ඩයෝඩය තුලින් එකවරම ධාරාවක් ගලාගෙන යන්න සකස් වෙනවා. ඒතකොට මේ ධාරාවක් ගලාගෙන යනකොට මම ඔයගොල්ලන්ට කිව්වා සාමාන්‍යයෙන් සීන ඩයෝඩයක් හැර අනිත් ඩයෝඩ ඔක්කොම පිච්චිලා යනවා. එතකොට එහෙම මේ එකපාරම ධාරාවක් ගලාගෙන යන්නේ ඇයි? එතකොට මේ ධාරාව ගලාගෙන යන විභව අන්තරයට අපි කිව්වා පසු කුළු වෝල්ටීයතාවය කියලා. ඩයෝඩයකට සපයන ලද පසු නැඹුරු වෝල්ටීයතාවයේ කිසියම් සීමාකාරී අගයකට ළඟා වූ පසු ඩයෝඩය තුලින් ධාරාවක් ගලාගෙන යයි. මෙම අවස්ථාවේදී ඩයෝඩයේ විද්‍යුත් බිඳවැටීමක් ඇතිවන්නේ යයි කියන ලැබේ. එතකොට මොකද්ද මේ විද්‍යුත් බිඳවැටීමක් කියලා කියන්නේ? ඩයෝඩය තුලින් ඇයි එකවරම ධාරාවක් ගලාගෙන යන්නේ? ඒකට හේතුව මොකද්ද? ඒක තමයි අපි කියන්නේ විද්‍යුත් බිඳවැටීමක්. දැන් මේකට හේතු ඉදිරියේදී සාකච්ඡා කරනවා. සීන ඩයෝඩය හැරන් සෑම ඩයෝඩයක්ම මෙම අවස්ථාවේදී විනාශ වී යයි. දැන් අපි මේට කලින් සාකච්ඡා කරන ලද ඩයෝඩයක හැසිරීම පිළිබඳව අපි මතක තබා ගත යුතු ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. මොනවද ඒ කාරණා තුන? සාමාන්‍ය ඩයෝඩයක හැසිරීම පහත ආකාරයට සකස් වේ. පළවෙනි කාරණය තමයි පෙර නැඹුරු අවස්ථාවේදී ධාරාව ගලාගෙන යනවා. පෙර නැඹුරු අවස්ථාවේදී ධාරාව ගලාගෙන යනවා. දෙවෙනි කාරණය එහෙම ගලාගෙන යන ධාරාව මොකක් වුණත් ඩයෝඩයේ විභවාන්තරය වෙන්නේ විභව බාධකය. ධාරාව මොකක් වුණත් ඩයෝඩයේ විභවාන්තරය වෙන්නේ විභව බාධකය. තුන්වෙනි කාරණය තමයි පසු නැඹුරු අවස්ථාවේදී ඩයෝඩය තුලින් ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ. පසු නැඹුරු අවස්ථාවේදී ඩයෝඩය තුලින් ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ. ඔන්න ඔය කාරණා අපිට වැදගත් වෙනවා ගණනය කිරීම හා සම්බන්ධව අපිට ඔන්න ඔය ලක්ෂණ ටික වැදගත් වෙනවා. දැන් අපි බලමු ඊළඟ මාතෘකාව පසුකුළු වෝල්ටීයතාව අවස්ථාවේදී ඩයෝඩයේ හැසිරීම. ඒතර මේ විද්‍යුත් බිඳවැටීමක් ඇති වෙනවා කියලා කිව්වා. මොකද්ද මේ විද්‍යුත් බිඳවැටීම? මේවට හේතු මොනවද? පසුකුළු වෝල්ටීයතාව අවස්ථාවේදී ඩයෝඩයේ විද්‍යුත් බිඳවැටීමක් ඇති වී එය තුලින් එකවරම ධාරාවක් ගලා යයි. මෙය හේතු දෙකක් නිසා සිදුවිය හැකිය. ඒතර එහෙම විද්‍යුත් බිඳවැටීමක් ඇති වෙලා
ධාරාව ගලාගෙන යන්න හේතු කාරණා දෙකක් තියෙනවා. ඒතකොට මේවා අපි ආචරණ දෙකක් හැටියට ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී සාකච්ඡා කරනවා. පළවෙනි එක තමයි ඕඝ ආචරණය කියලා කියන්නේ. ඕඝ ආචරණය. දෙවෙනි එක තමයි සීන ආචරණය කියලා කියන්නේ. ඕඝ ආචරණය සහ සීන ආචරණය. දැන් අපි බලමු ඕඝ ආචරණය කියලා කියන්නේ මොකක්ද කියලා. පසු නැඹුරු වෝල්ටීයතා වස්සාවේදී එසේ නැඹුරු කිරීමට දුන් විද්‍යුත් ක්ෂේත්‍රයත් හායිතස්තරයේ විද්‍යුත් ක්ෂේත්‍රයත් එකම දිශාවට පවතී. ඔබට මතක ඇති පසු නැඹුරුවේදී විද්‍යුත් ක්ෂේත්‍ර දෙකම තිබ්බේ එකම දිශාවට නේද? ඒතර එකම දිශාවට විද්‍යුත් ක්ෂේත්‍ර දෙකම තිබ්බාම නැඹුරු කිරීමේ වෝල්ටීයතාවයේ එක් අවස්ථාවකදී හායිතස්තරය හරහා විසරණය වන ඉලෙක්ට්‍රෝන සතු චාලක ශක්තිය බන්ධන කලාපයේ වූ ඉලෙක්ට්‍රෝන සන්නයන කලාපයට යැවීමට ප්‍රමාණවත් වේ. මේක ඉතා වැදගත් කාරණයක් වෙනවා. දැන් අපි දන්නවා පසු නැඹුරුවේදී පසු නැඹුරු විභවාන්තරය ක්‍රමානුකූලව වැඩි කරගෙන යනවා. එහෙම වැඩි කරගෙන යනකොට ඔබට මතක ඇති අල්පතර වාහක එක් ප්‍රදේශවල තිබ්බ අල්පතර වාහක විසරණය වීම ක්‍රමානුකූලව වැඩි වෙමින් පවතිනවා. මොකද හේතුව ඒගොල්ලොන්ට සහයෝගය වැඩි වෙනවා එන්නේ. විභව අන්තරය වැඩි වෙනවයි කියලා කියන්නේ ඒගොල්ලොන්ට චලනය වීමට ලැබෙන ශක්තිය එන්න වැඩි වෙනවා. ඒතකොට ඒගොල්ලෝ විසරණය වීම එන්න වේගවත් වෙනවා. ඒතකොට ඉලෙක්ට්‍රෝන යම් වැඩි වේගයකින් විසරණය වීමේදී සමහර අවස්ථා තියෙනවා. ඔබ දන්නවා දැන් අර අණු එහෙම නැත්නම් පරමාණු එක්ක හිතන්න බන්ධන කලාපයේ බන්ධන වලට සහභාගී වූ ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතකොට මෙහෙම යන ඉලෙක්ට්‍රෝන සමහර ඒවා මොකද්ද වෙන්නේ අර බන්ධනවල තියෙන ඉලෙක්ට්‍රෝනත් එක්ක ගැටෙන්න පටන් ගන්නවා. එතකොට දැන් බන්ධනවල තියෙන ඉලෙක්ට්‍රෝන වලට ගැටලුව වෙලා තිබ්බේ ශක්තිය මදිකම සන්නයන කලාපයට එන්න. එතන මේ සන්නයන කලාපයට එන්න ශක්තිය මදි වෙලා තියෙන අවස්ථාවක ගැටුමක් මගින් සන්නයන ඉලෙක්ට්‍රෝනයක් මේ බන්ධන ඉලෙක්ට්‍රෝනයකට ශක්තිය ලබා දෙනවා. එතකොට මේ ශක්තිය ලබා දීම හේතු කොටගෙන බන්ධන ඉලෙක්ට්‍රෝන මොකද්ද වෙන්නේ? ඒ බන්ධණයෙන් ගැලවිලා සන්නයන කලාපයට එකතු වෙනවා. එතකොට මේ විදිහට ගැලවුණු ඉලෙක්ට්‍රෝනත් නැවත මේ ක්‍රියාවලියම සිද්ධ කරලා බන්ධන කලාපයේ තියෙන ඉලෙක්ට්‍රෝන සන්නයන කලාපයට එකතු කිරීමට දායක වෙනවා. ඒ නිසා එක්වරම යම් අවස්ථාවක යම් විභවාන්තරයක් ලබා දුන්නට පස්සේ උපරිම විභවාන්තරයක් ලබා දුන්නට පස්සේ එක්වරම සන්නයන කලාපයේ ඉලෙක්ට්‍රෝන අඩුවෙන් තිබ්බේ ඒ ප්‍රමාණය ඉහළ නංවන්න හේතු වෙනවා. ඒතර සන්නයන කලාපයේ ඉලෙක්ට්‍රෝන වැඩි කියලා කියන්නේ එක වරම මොකද්ද වෙන්නේ? ධාරාවක් ගලාගෙන යන්න පටන් ගන්නවා. ඒ නිසා මෙම අවස්ථාවේ සන්නයන ඉලෙක්ට්‍රෝන බන්ධන කලාපයේ ඉලෙක්ට්‍රෝන සමග ගැටීම නිසා එකී ඉලෙක්ට්‍රෝන බන්ධන ඉලෙක්ට්‍රෝන සන්නයන කලාපයට කිරීමට හේතු වේ. මේකේ නව ඉලෙක්ට්‍රෝන පළමු ක්‍රියාවලිය යලිත් ඉටුකොට සන්නයන ඉලෙක්ට්‍රෝන ඝනත්වය ඉහළ නංවයි. මේ හේතුවෙන් ආයත ස්තරය තුළ එකවරම සැලකියුතු තරමේ ධාරාවක් ගලයි. මේම අවස්ථාව මේ සිදුවීමට අපි කියනවා ඕඝ බිඳ වැටීම කියලා. ඕඝ බිඳ වැටීම. මේම අවස්ථාව මේ සියල්ල අපි පැහැදිලි කරන මේ ආකාරයට අපි කියනවා ඕඝ ආචරණය කියලා. ඕඝ ආචරණය කියලා කියනවා. ඊළඟට අපි බලමු සීන ආචරණය කියලා කියන්නේ මොකක්ද කියලා. ආයත ස්තරය තුළ විද්‍යුත් ක්ෂේත්‍රයේ කිසියම් සීමාකාරී උපරිමාගයකට ළඟා වූ විට බන්ධන කලාපයේ වූ ඉලෙක්ට්‍රෝන සන්නයන කලාපයට ක්ෂණිකව ඇදී යයි. දැන් ඔයගොල්ලෝ හිතන්න අර විසරණය වෙන ඉලෙක්ට්‍රෝනක් තියෙනවා. ඊට අමතරව බාහිර වෝල්ටීයතා සැපීම ක්‍රමානුකූලව වැඩි කරගෙන යනකොට බන්ධන ඉලෙක්ට්‍රෝන එකවරම සන්නයන කලාපයට ඇදලා ගන්න ප්‍රමාණවත් විභවාන්තරයක් සකස් වෙනවා. ඇදලා ගන්න ප්‍රමාණවත්. ඒතකොට බන්ධන වලින් ඇදලා ගන්නවා ඒ ඉලෙක්ට්‍රෝන. එතකොට ක්ෂණිකව ඇදී එවිට සන්නයන ඉලෙක්ට්‍රෝන හා පුවර සාන්ද්‍රණය අධික ලෙස ඉහළ යන අතර හේතුවෙන් PN සංදිය තුලින් එක්වරම ධාරාවක් ගලා යන්නට පටන් ගන්නවා. එතකොට මීට කලින් අපි කතා කරපු ඕඝාචරණයේදී සිද්ධ වුණේ සන්නයන ඉලෙක්ට්‍රෝන බන්ධන ඉලෙක්ට්‍රෝනත් එක්ක ගැටිලා චාලක ශක්තිය විදිහට ශක්තිය අරගෙන සන්නයන කලාපයට එකතු වෙනවා. මේකෙදි වෙන්නේ විභවාන්තරය වැඩි වීම නිසා බන්ධන කලාපයේ ඉලෙක්ට්‍රෝන සන්නයන කලාපයට ක්ෂණිකව ඇදිලා යනවා. ක්ෂණිකව ඇදිලා යාම නිසා තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ.
පසුකුළු වෝල්ටේජ් අවස්ථාවේ විදුලත් බිඳ වැටීම සිදුවන්නේ මේ අයුරින් නම් මේ හැඳින්වෙන්නේ සීන ආචරණය විදිහට. සීන ආචරණය මගින් විදුලත් බිඳ වැටීම සිදුවීම බහුලව සිදුවන්නේ මාත්‍රණ මට්ටම ඉහළ අගයක් වන අර්ධ සන්නායකවල. ඒතර මේ සීන ආචරණය නිසා මේ වගේ ක්‍රියාවලියකට භාජනය වෙන්නේ වැඩිපුරම මොකද්ද මාත්‍රණ මට්ටම ඉහළ අගයක් වන අර්ධ සන්නායක වල. මාත්‍රණ මට්ටම වැඩි වන විට මොකද්ද වෙන්නේ? ආයත ස්තරයේ පළල ක්‍රමානුකූලව අඩු වෙනවා. ඒක විද්‍යුත් ශේෂ්ත්‍රවලදී අපි සාකච්ඡා කරනවා. ඒක ඉතා වැදගත් වෙන E සමානයි ඍණ dv බෙදීම dx කියලා අපි සූත්‍රයක් විද්‍යුත් ශේෂ්ත්‍රවලදී කතා කරනවා. පළල අඩු වෙනකොට විද්‍යුත් ශේෂ්ත්‍රයේ තීව්‍රතාවය ඉහළ යනවා. ඒ නිසා තමයි ඒකට පළල අඩු වෙලා විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය ඉහළ යන්නේ මාත්‍රණ මට්ටම වැඩි අගයක් වෙනකොට. හරි. එතකොට ඔන්න ඔය ආචරණ දෙක අපි දැනගෙන සිටිය යුතුයි. ඊළඟට අපි බලමු ඊළඟ මාතෘකාව ඍජුකරණය. අපි ඍජුකරණය කියන්නේ මොකක්ද කියන කාරණය ඉස්සෙල්ලා පැහැදිලි කරගමු. එතකොට අපි දන්නවා ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල් වල ගෘහ විද්‍යුත් සැපයුම් ලබා දෙන්නේ ප්‍රත්‍යවර්ත වෝල්ටීයතා විදිහට. ප්‍රත්‍යවර්ත වෝල්ටීයතා එහෙම නැත්නම් ප්‍රත්‍යවර්ත ධාරා විදිහට තමයි ඒ සැපයුම් අපිට ලබා දෙන්නේ. ඒතර මේ ප්‍රත්‍යවර්ත සැපයුම් විදිහට ලබා දුන්නට ගෘහ විද්‍යුත් සැපයුම නිවසේ භාවිත කරන බොහෝ උපකරණ රූප වාහිනී, රේඩියෝ, පරිගණක ඔය වගේ උපකරණ බොහෝමයක් ඒවා ක්‍රියා කරන්නේ සරල ධාරා සැපයුම් වලින්. එතකොට ප්‍රත්‍යවර්ත ධාරා සැපයුමක් ලබා දුන්නාම ඒ ප්‍රත්‍යවර්ත ධාරා සැපයුම එලෙසින්ම ඒ උපකරණ වලට ලැබුණොත් ඒවා නිසි අන්දමින් ක්‍රියා කරන්න විනාශ වෙලා යන්න පුළුවන්. එතකොට මේ වගේ ප්‍රත්‍යවර්ත ධාරා සැපයුමක් වෝල්ටීයතා සැපයුමක් සරල ධාරා සැපයුමකට مثلا සරල ධාරා වෝල්ටීයතාවයකට පරිවර්තනය කර ගැනීම සඳහා භාවිත කරන උපක්‍රමය තමයි ඍජුකරණය කියලා අපි හඳුන්වන්නේ. එතකොට ඍජුකරණය කියලා කියන්නේ ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයක් සරල ධාරා වෝල්ටීයතාවයක් බවට පත් කිරීම නැත්නම් ප්‍රත්‍යවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පත් කිරීම තමයි අපි හඳුන්වන්නේ. ශ්‍රී ලංකාවේ ගෘහ විද්‍යුත් සැපයීම ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයේ නමුත් ගුවන්විදුලි රූපවාහිනී පරිගණක ආදී බොහෝ උපකරණ ක්‍රියාත්මක වන්නේ සරල ධාරා වෝල්ටීයතාවවල. මේ නිසා ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයක් සරල ධාරා වෝල්ටීයතාවයක බවට පරිවර්තනය කිරීම සඳහා පරිපත එකී උපකරණ තුල තිබිය යුතු අතර එසේ නොපවතින්නේ නම් එම උපකරණයට පිටතින් හෝ සම්බන්ධ කළ යුතුය. ඍජුකරණය ලෙස හඳුන්වන්නේ ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයක් සරල ධාරා වෝල්ටීයතාවයක් බවට පරිවර්තනය කිරීම. ඒතර ඒක තමයි ඍජුකරණය කියලා කියන්නේ. දැන් ඍජුකරණය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න මම එකපාරම ඉලෙක්ට්‍රෝනික විද්‍යාවට යන්න කලින් අපි ධාරා විද්‍යුතය එහෙම නැත්නම් චුම්බක ක්ෂේත්‍රවලදී සාකච්ඡා කරනු ලබන විශේෂිත කොටස් කිහිපයක් පිළිබඳව ඉස්සල්ලා අධ්‍යයනය කරනවා. ඒතර ඒ යටතේ මුලින්ම මම මේ ප්‍රත්‍යවර්ත වෝල්ටීයතා කියන්නේ මොනවද? සරල ධාරා වෝල්ටීයතා කියන්නේ මොනවද? ඊළඟට පරිණාමකයක් කියන්නේ මොකද්ද? ඒකේ ක්‍රියාකාරීත්වය මොන වගේද? ඉතින් ඒ පිළිබඳව ටිකක් ඉස්සල්ලා අපි සාකච්ඡා කරලා එමු. අපි මේවට කියනවා ප්‍රත්‍යවර්ත ධාරාවේ මූලිකාංග කියලා. හරි. මුලින්ම අපිට තියෙනවා ප්‍රත්‍යවර්ත වෝල්ටීයතා අපි ඉංග්‍රීසියෙන් AC voltage කියලා කියනවා. AC alternative current voltage කියලා අපි හඳුන්වනවා. පළමුව සයිනාකාර වෝල්ටීයතා තරංග පිළිබඳව සලකා බලමු. ඒතර මේ ප්‍රත්‍යවර්ත වෝල්ටීයතා එහෙම නැත්නම් ධාරා කියලා කියන්නේ ශූන්‍යයෙන් දෙපසට වෝල්ටීයතාවයේ විචලනය වීමක්. ඒ කියන්නේ ධන පැත්තටයි ඍණ පැත්තටයි දෙපැත්තටම වෝල්ටීයතාවයේ විචලනයක් සිද්ධ වෙනවා නම් අපි මේ වගේ වෝල්ටීයතාව හඳුන්වනවා ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාව විදියට. ඒතර ප්‍රධාන වශයෙන් ප්‍රත්‍යවර්ත වෝල්ටීයතා ආකාර කිහිපයකට තියෙන්නේ. එකක් තමයි සයිනාකාර ප්‍රත්‍යවර්ත වෝල්ටීයතා, ඊළාට ත්‍රිකෝණාකාර ප්‍රත්‍යවර්ත වෝල්ටීයතා සහ ඊළාට ඍජුකෝණාශ්‍රාකාර ප්‍රත්‍යවර්ත වෝල්ටීයතා. ඒතර මේ වගේ ප්‍රධාන වශයෙන් වැඩිපුර භාවිත කරන්නේ අපි
සයිනාකාර ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාව. මොකද අපිට ගෘහ විද්‍යුත් සැපයීම ලැබෙන්නේ සයිනාකාර ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවලින්. ඒ පිළිබඳව තමයි අපි මුලින්ම සාකච්ඡා කරන්නේ. සයිනාකාර තරංගයක වෝල්ටීයතාවයේ උපරිම අගය. ඒතර වෝල්ටීයතා තරංගයේ උපරිම අගයට විශේෂ නමක් අපි ලබා දෙනවා. මොකද්ද? උච්ච වෝල්ටීයතාවය කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා peak voltage. උච්ච වෝල්ටීයතාවය ලෙස හඳුන්වයි. එහි අගය ධන උපරිමයක් හා ඍණ උපරිමයක් ලෙස පවතී. ඒතර ධන පැත්තෙන් උපරිම අගයක් තියෙනවා, ඍණ පැත්තෙන් උපරිම අගයක් තියෙනවා. බොහෝ විට මේ අගයන් දෙක සමානයි. සමාන නොවන අවස්ථාත් තියෙන්න පුළුවන්. පහත ප්‍රසාරයේ පෙන්වන ලබන්නේ සයිනාකාර වෝල්ටීයතා තරංගයක. ඒතර සයිනාකාර වෝල්ටීයතා තරංගයක් ඔයගොල්ලෝගේ නිබන්ධනයේ නෝට් එකේ ප්‍රසාරයකින් පෙන්නලා තියෙනවා. ඒකේ ධන VP ඍණ VP විදියට පෙන්නලා තියෙන්නේ. ඒ අදාළ උච්ච වෝල්ටීයතාවයන් දෙක. කාලයත් එක්ක වෝල්ටීයතාවයේ විචලනයේ ප්‍රසාරය තමයි පෙන්නලා තියෙන්නේ. ප්‍රත්‍යවර්ත වෝල්ටීයතා ලෙස ගෘහ විද්‍යුත් සැපයීම හැඳින්විය හැකිය. ඒතර උදාහරණයක් විදියට ගෘහ විද්‍යුත් සැපයීම සයිනාකාර ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයක් වෙනවා. යම් ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයකට තුල්‍ය වූ සරල ධාරා වෝල්ටීයතාවයක් ප්‍රකාශ කළ හැකියි. එතකොට යම් ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයකට තුල්‍ය වෙන සරල ධාරා වෝල්ටීයතාවයක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එය දෙන ලද ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයේ වර්ග මධ්‍යන මූල වෝල්ටීයතාවය. වර්ග මධ්‍යන මූල වෝල්ටීයතාවය root mean square voltage අපි VRMS කියලා පාදස්ථානයට ලියනවා. V පාදස්ථානයේ ලියනවා RMS කියලා. root mean square voltage ලෙස හඳුන්වයි. උච්ච වෝල්ටීයතාවයේ VP වන ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයකට අනුරූප වර්ග මධ්‍යන මූල වෝල්ටීයතාවයේ VRMS නම් ඒ රාශිය අතරේ තියෙන යම් සම්බන්ධතාවයක්. ඒක අපි දැනගෙන ඉන්න ඕන. මොකක්ද මේ සම්බන්ධතාවය? අපි දන්නවා VRMS සමාන වෙනවා VP බෙදීම මූල දෙකට. එහෙම නැත්නම් VP සමානයි VRMS වාරයක් මූල දෙක. ඔබ මත තියාගන්න ඕන. ඒ විදිහටම ප්‍රත්‍යවර්ත ධාරා සඳහා සූත්‍රය විකරණය කරලා වෙනස් කරලා භාවිත කරන්න පුළුවන්. IRMS කියලා කියන්නේ ප්‍රත්‍යවර්ත ධාරාව සඳහා වන වර්ග මධ්‍යන මූල ධාරාව. IP කියලා කියන්නේ ධාරාව සඳහා වන උච්චාගය. එතකොට උච්ච ධාරාව කියලා කියනවා. එතකොට IRMS සමානයි IP බෙදීම මූල දෙක. එහෙම නැත්නම් IP සමානයි මූල දෙක වාරයක් IRMS කියලා ලියන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට ගාණක් දීලා තියෙනවා හදන්න. ගෘහ විද්‍යුත් සැපයීමකට අදාළ ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයේ වර්ග මධ්‍යන මූල වෝල්ටීයතාවය අපිට දෙන්නේ 230 වෝල්ට් කියලා. ඇත්තටම අපේ ගෘහ විද්‍යුත් සැපයීමේ 230 වෝල්ට් කියලා කියන්නේ ළමයි ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයේ වර්ග මධ්‍යන මූල වෝල්ටීයතාවයට. ඒතර 230 කියලා කියන්නේ වර්ග මධ්‍යන මූල වෝල්ටීයතාවය. ඒතර සයිනාකාර තරංගයේ උච්ච අගය කීයද කියලා අපි දන්නේ නැහැ. යයි සලකා එහි උච්ච වෝල්ටීයතාවයත් එමගින් ඕම් 115ක ප්‍රතිරෝධයකට ධාරාව සැපීමේදී වර්ග මධ්‍යන මූල ධාරාවත් එහි උච්ච ධාරාවත් ගණනය කරන්න. ඒතර මෙන්න මේ රාශීන් ටික ගණනය කරන්න කියලා තියෙනවා. ඔයගොල්ලෝ හදන්න මම ඊළඟට පිළිතුර සාකච්ඡා කරනවා. මුලින්ම අපෙන් අහනවා උච්ච වෝල්ටීයතාවය කීයද කියලා. එතකොට අපි දන්නවා VRMS සමානයි VP බෙදීම මූල දෙකයි. එහෙනම් VP ලබා ගන්න පුළුවන් මූල දෙක වාරයක් VRMS වලින්. එතකොට 230 ගුණ කිරීම මූල දෙක මේක ආසන්නව වෝල්ට් 225ක් 325ක් වෙනවා. ඊළඟට අහනවා ඒකට අදාළ වර්ග මධ්‍යන මූල ධාරාව කොච්චරද කියලා. එතකොට VRMS සමාන වෙනවා IRMS වාරයක් R ට. එතකොට IRMS සමාන වෙනවා 325 බෙදීම ඕම් 115ට මේක 2.83ක් විතර. ඊළඟට අපෙන් අහනවා ඒකේ උච්ච ධාරාව. එතකොට IP සමාන වෙනවා මූල දෙක වාරයක් IRMS. එතකොට IRMS හොයලා තියෙනවා 2.83යි කියලා. යා මූල දෙකෙන් ගුණ කරාම ආසන්නව ඇම්පියර් 4ක් වෙනවා. ඒතර ඔය විදිහට ගණනය කරන්න පුළුවන්. ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ පරිණාමක ට්‍රාන්ස්ෆෝමර්ස් පිළිබඳව. ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයක් වෙනස් කර ගැනීම සඳහා භාවිත කරන විද්‍යුත් උපකරණයට අපි කියනවා පරිණාමකය. එහෙම නැත්නම් ට්‍රාන්ස්ෆෝමරය කියලා. එතකොට පරිණාමක අපි කතා කරන්නේ ප්‍රධාන වර්ග දෙකක් පිළිබඳව විතරයි. එකක් තමයි අධිකර පරිණාමක, අනිත් එක අවකර පරිණාමක. එතකොට ඍජු කරන ක්‍රියාවලියේ මූලික පියවර විදියට ඉහළ ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයක් පහළ ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයක් සඳහා
පරිවර්තනය කරනවා. ඉතින් මේ සඳහා යොදාගන්නේ අවකර පරිණාමක. ඒක අපි දැනගෙන ඉන්න ඕන. ඊළඟට පරිණාමකයක් හා සම්බන්ධ ගණනය කිරීම කරනකොට අපිට වැදගත් වෙන කාරණයක් තමයි පරිණාමක හා සම්බන්ධ සූත්‍රය. ඊළඟට මේ පරිපත සංකේතයේ පරිණාමකයකට අදාළ. එතකොට මේ ප්‍රත්‍යවර්ත සැපයුමක් ප්‍රාථමික දඟරය මේ තියෙන්නේ මධ්‍යය මේ ද්විතීක දඟරය මේ තියෙන්නේ එයාගේ ප්‍රතිදානය. එතකොට ඒකත් ප්‍රත්‍යවර්තයි. මෙහි දැක්වෙන ප්‍රාථමික හා ද්විතීක දඟර වලට අදාළ පොට ගණන් පිළිවෙලින් n1 සහ n2 විදියට ගත්තොත් එහෙම ප්‍රදානය කරන ලද වෝල්ටීයතාවයේ v1යි ප්‍රතිදානය සඳහා v2 කියලා වෝල්ටීයතාවයක් ලැබෙනවා නම් මේ රාශිය අතර සම්බන්ධය ලියන්න පුළුවන් v1 බෙදීම v2 සමානයි n1 බෙදීම n2 කියලා. ඒතර අපිට ගණනය කිරීමක් දීලා තියෙනවා අවකර පරිණාමකයක ප්‍රාථමිකයේ හා ද්විතීකයේ පොටවල් සංඛ්‍යා පිළිවෙලින් 10යි 125යි කියලා කියනවා. පරිණාමකයට වෝල්ට් 230 වර්ග මධ්‍යන මූල වෝල්ටීයතාවය ලබා දුන්නේ නම් පරිණාමක ප්‍රතිදානය වෝල්ටීයතාවයේ වර්ග මධ්‍යයට මූලාගයත් උච්ච වෝල්ටීයතාවයත් කීයද කියලා අපෙන් අහනවා. අපි බලමු ගණනය කරන්න. බෙදීම v2 සමාන n1 බෙදීම n2. එතකොට පොට ගණන් අපි 10යි 125යි කියලා ගත්තොත් වෝල්ටීයතාවයේ 230යි කියලා දීලා තියෙනවා. v2 දන්නේ නැහැ. සුළු කරාම අපිට ගන්න පුළුවන් 28.7ක් විතර. එතකොට VRMS කියලා කියන්නේ 28.7යි. මොකද මෙතෙන්ට අපි 230 දැම්මේ VRMS. එතකොට VP ගන්න පුළුවන් මූල දෙක වාරයක් VRMS ගෙන්. එතකොට මේ 28.7 මූල දෙකෙන් ගුණ කරලා අපිට වෝල්ට් වලින් පිළිතුර ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු සරල ධාරා වෝල්ටීයතා කියන්නේ මොනවද කියලා. කාලය සමග වෝල්ටීයතාවය ප්‍රතිවර්ත නොවි නියතව පවතිනවා නම් මෙන්න මේ ප්‍රසාරයේ විදිහට ඒ වගේ වෝල්ටීයතාවයකට අපි කියනවා සරල ධාරා වෝල්ටීයතාවයක් කියලා. ඉතින් මේ වගේ ධාරාවක් තියෙනවා නම් අපි ඒකට කියනවා සරල ධාරාවක් කියලා. යම් අවස්ථාවක වෝල්ටීයතාවය කාලය සමග විචලනය වුවත් විචලනයේ සිදුවන්නේ ධන කොටසේදී පහත දැක්වෙන ආකාරයට නම් ඒ සඳහා තුල්‍ය සරල ධාරා වෝල්ටීයතා අපිට ලියන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ ධන පැත්තට විතරක් විචලනය වෙන සරල ධාරාවක්. ඒතකොට මේකට තුල්‍ය සරල ධාරාව අපිට ලියන්න පුළුවන් කොහොමද? VDC සමානයි VP බෙදීම 5 කියලා. ඒතකොට VP කියලා කියන්නේ මේකේ උච්ච වෝල්ටීයතාවය කියන එක. ඒතකොට අපි හිතමු මේ විදිහට විචලනය වෙනවා නම් යම් ධාරාවක් ධන පැත්තේ විතරක් ඒකට තුල්‍ය සරල ධාරාව අපිට ලියන්න පුළුවන් VDC සමානයි දෙවාරයක් VP බෙදීම 5 කියලා. ඒතකොට දෙවාරයක් VP දැන් ඔබට තේරෙන්නේ නැති මෙතන එක චක්‍රයක් අඩුයි. ඒතර ඒ චක්‍රයත් එක්ක තියෙන එකක් නිසා මේ වගේ දෙගුණයක් කියලා හිතන්න පුළුවන්. ඒතර 2යි VP බෙදීම 5 කියලා අපිට ලබා ගන්න පුළුවන්. ඊළඟට තවත් වැදගත් වෙන මාතෘකාවක් තමයි ධාරිත්‍රක කැපැසිටර්ස්. මේක විද්‍යුත් ක්ෂේත්‍රවලදී කතා කරන මාතෘකාවක්. ඉතින් සරල හැඳින්වීමක් විතරක් මෙතනදී කතා කරනවා. ආරෝපණ එක්රැස් කර තබා ගැනීම සඳහා භාවිත කරන විද්‍යුත් උපාංගයකට අපි කියනවා ධාරිත්‍රකයක් කියලා. ආරෝපණ එක්රැස් කරලා තියාගන්න පාවිච්චි කරන උපකරණයකට උපාංගයකට. නැත්නම් ආරෝපණ ජනනය කරන එකකට නෙවෙයි. ජනනය කරන එකක් ප්‍රභවයක් වෙනවා. ආරෝපණ ගබඩා කරලා තියාගන්න එකක් අපි ධාරිත්‍රකයක් හැටියට හඳුන්වනවා. යම් පරිපතයක වෝල්ටීයතාවය වැඩිවීමකදී ධාරිත්‍රකය රේඛීය නොවන ලෙස ආරෝපණය වන අතර පරිපතේ වෝල්ටීයතාවයේ අඩුවීමකදී එහි ආරෝපණය නිදහස් කර වෝල්ටීයතාවයේ ඝාතීය ලෙස අඩු කරගන්න. ඒතර මේ තියෙන්නේ ආරෝපණ ගැන්වීමේ ක්‍රියාවලියකදී ධාරිත්‍රකයක් කොහොමද ආරෝපණය වෙනස් වෙන්නේ? එහෙම නැත්නම් වෝල්ටීයතාවය වෙනස් වෙන්නේ කොහොමද කියලා තමයි පෙන්ලා තියෙන්නේ. ඒතර රේඛීය ආකාරයක් නැහැ මේකේ. කාලයත් එක්ක ආරෝපණ එක්රැස් වෙලා යම් සංතෘප්ත අගයකටපත් වෙනවා. ඒ අගේ දිගටම තියාගන්න. ඊට පස්සේ මේක භාවිත කරනකොට ආරෝපණ ඝාතීය ලෙස විසර්ජනය කරනවා. එහෙම නැත්නම් වෝල්ටීයතාවය අඩු වෙලා යනවා. පහත ප්‍රසාර වලින් දැක්වෙන්නේ ආරෝපණ ගැන්වීමකදී හා විසර්ජනය වීමකදී වෝල්ටීයතාවයේ වෙනස් වීමයි. එතකොට මෙන්න මේ ප්‍රසාර දෙක අපි දැනගන්න ඕනේ. මේක ඝාතීය ආකාරයේ ප්‍රසාරයක් ඝාතීය ශ්‍රිතයක ප්‍රසාරයක් වෙනවා.